හරි අයිබෝවන්. එතන grade 9 textbook එකේ පිටු 103 turn to page number 103. There is a lesson called affixes. හරි. පාඩේ මාතෘකාව නම affixes. පිටු 103. හරි. affixes කියන්නේ මොනවද? කලින් ඉගෙන දින 6 වසරේ ඉඳන් affixes වර්ග දෙකක් තියෙනවා. affixes කියන්නේ අකුරු කිහිපයක පොඩි වචන කැලක්. affixes වර්ග දෙක එකක් prefixes suffixes. prefixes කියන්නේ ඒ වගේ වචන දැන් උදාහරණයක් විදිහට UA මේක affix එකක්. මෙතන full මේකත් affix එකක්. හරි. affixes කොටස් දෙකක් prefixes කියලායි suffixes. prefixes කියන්නේ ඒවා එකතු කරන්නේ වචනයේ මුලට. word එකේ මුලට. දැන් happy කියන word එකේ මුලට තමයි u කියන un කියන prefix එක යොදන්නේ. ඒ වගේ මුලට යොදනවා. ඒවට කියනවා prefixes කියලා. ඊට පස්සේ word එකේ අගට යොදනවා නම් ඒවට කියනවා suffixes කියලා. full කියන ful කියන අකුරු තුන එකතු කරේ wonder කියන word එකේ අගට එකතු කරනවා නම් අගට එකතු කරන වචන කැලේ ඒවට කියනවා suffixes කියලා. මුලට එකතු කරනවා නම් ඒවට කියනවා prefixes කියලා. හරි. word එකකට prefix එකක් හරි suffix එකක් හරි එකතු කළාම word එකේ තේරුම අනිවාර්යයෙන් වෙනස් වෙනවා. හරි. බලන්න මෙතන happy කියන එකට un කියන prefix එක එකතු කරාම unhappy කියලා අලුත් වචනයක් හැදෙනවා. happy කියන්නේ සතුටු, unhappy කියන්නේ අසතුටු. තේරුම සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. හරි. happy කියන්නේ මොකක්ද? adjective එකක්. unhappy කියන්නේ adjective එකක්. adjective එක කියන්නේ නාම විශේෂණයක්. හරි. දැන් happy occasion නැත්නම් happy child කිව්වොත් child ළමයා නාම පදයක්, happy adjective එකක් නාම විශේෂණයක්. ළමයා විස්තර කරනවා. සතුටින් ඉන්න ළමයි. unhappy කිව්වොත් දුකින් ඉන්න ළමෙක්. ඒත් adjective එකක් නාම විශේෂණයක්. දැන් මෙතන සාමාන්‍ය prefix එකක් එකතු වුණා කියලා මේක adjective adverb එකක්වත් verb එකක්වත් උනේ. class එක කියන්නේ මොකද්ද? word class එක කියන්නේ කිසියම් word එකක් adjective එකක්ද adverb එකක්ද noun එකක්ද verb එකක්ද කියන එක. කිසියම් word එකක් ගත්තම ඒක ක්‍රියාවක් වෙන්න පුළුවන්. නාම පදයක් වෙන්න පුළුවන්, noun වෙන්න පුළුවන්. adjective වෙන්න පුළුවන්, නාම විශේෂණයක් වෙන්න පුළුවන්. කියන නාම පදයක් විස්තර කරනවා. adverb වෙන්න පුළුවන්, ක්‍රියාපදයක් විස්තර කරන ක්‍රියා විශේෂණ වෙන්න පුළුවන්. හරි. කිසියම් word එකක් verb එකක්ද noun එකක්ද adjective එකක්ද adverb එකක්ද වෙනවා කියන එක තමයි ඒ word එකේ word class එක කියලා කියන්නේ. හරි. දැන් happy කියන්නේ ඒකේ word class එක තමයි adjective. unhappy කියන එකේ word class එක තමයි ඒත් adjective. නාම විශේෂණය. හරි. තව මේ වගේ උදාහරණයක් අපි prefixes ගමු. patient. patient කියන්නේ ඉවසිලිවන්ත. ඒතකොට ඉවසිලිවන්ත ඒකත් adjective එකක්. a patient boy ඉවසිලිවන්ත පිරිමි ළමයෙක්. ඊට පස්සේ ඒකට im කියන prefix එක දාලා හදනවා impatient කියලා අලුත් වචනයක්. impatient කියන්නේ නොඉවසිලිවන්ත. ඒතකොට ඒකත් adjective එකක්. හරි. like කියන්නේ ආස කරනවා. එතකොට ඒක verb එකක්. ඒකනේ dis කියන prefix එක මුලට දාලා dis කියන prefix එක මුලට දාලා අලුත් වචනයක් හදනවා dislike කියලා. dislike කියන්නේ ආස කරන්නේ නැහැ. විරුද්ධ පදේ. ඒතර මේ දෙකම verb එක. ආස කරනවා ආස නොකරනවා. දෙකම verb. verb class එක වෙනස් වෙන්නේ නැහැ. තවත් තියෙනවා අතරම්. ඒ අවස්ථාවේදී උනේ word class එක වෙනස් වුණා. වචනේ තේරුම වෙනස් වුණා. අලුත් වචනයක් හැදෙද්දි prefix එකක් එකතු කරලා අලුත් වචනයක් හැදෙද්දි වචනේ තේරුම වෙනස් වුණා. වචනේ තේරුම විරුද්ධ අර්ථයක් වුණා. හරි. suffixes දාලා බලන්න. wonder කියන්නේ පුදුමය. එතකොට ඒක noun එකක්, නාම පදයක්. ඒකට ful කියන suffix එක දාලා හැදෙනවා wonderful කියලා. wonderful කියන්නේ අපූර්වමත්, ආශ්චර්යජනක. එතකොට ඒක adjective එකක්.
වන්ඩර්ෆුල් උදාහරණයක්. වන්ඩර්ෆුල් පික්චර්. නාමයක් විස්තර කරන ඇඩ්ජෙක්ටිව් එකකින්. පික්චර් නාම පදේ වන්ඩර්ෆුල් නාම විශේෂණය. හරි. තව සෆික්සස් මොනවද දාන්න පුළුවන්? sad. sad කියන ඇඩ්ජෙක්ටිව් එක. sad person. ඒ කියන්නේ දුකින් ඉන්න පුද්ගලෙක්. person කියන noun එකක්, sad කියන adjective එකක්. නාම පදේ නාම විශේෂණය. හරි sad කියන එකට අපි ly කියන suffix එක දාලා හදනවා sadly කියලා වචනයක්. sadly කියන්නේ adverb එකක්. ක්‍රියාපදයක් විස්තර කරන්න පාවිච්චි කරන ක්‍රියා විශේෂණයක්. sadly කියන්නේ දුකින්. හරි. he went ඔහු ගියා sadly. he went sadly. ඔහු ගියා දුකින්. එක ලියුවොත් he went sadly. sadly කියන්නේ දුකින්. ඔහු ගියා ආකාරය විස්තර කරනවා. how he went sadly. ගියා කියන verb එක. verb එක විස්තර කරනවා sadly කියන adverb එකේ. හරි ක්‍රියාපද විස්තර කරනවා මේ ක්‍රියා විශේෂණය. යකි. හරි තව මොනවද සෙස් කරන්න පුළුවන්? happy කියන්නේ සතුටු adjective එකක්. මේකට නැස් එකතු කරනවා. නැස් එකතු කළාම වචන y අකුර කැපෙනවා. මේ සතුටු happy moment සතුටු අවස්ථාව සතුටු මොහොතක්. හරි නැස් එක ආවම සතුටු සතුට වුණා. වචනේ තේරුම වෙනස් වෙනවා. ඊට අමතරව වෙනස් වෙනවා. adjective එක noun එකක් වුණා. සාමාන්‍ය සර්විස් වලදී word class එක වෙනස් වෙනවා. හරි අනිවාර්යෙන් prefixes තුනත් suffixes තුනත් තේරුම වෙනස් වෙනවා වචනේ. සමහර ලාවට prefixes වල ගොඩක් වෙලාවට word class එක වෙනස් වෙන්නේ නැහැ. adjective න adjective මයි හැදපස්සේ. suffixes වල ඊතරම් වගේ word class එක වෙනස් වෙනවා. ඒ කියන්නේ verb එකක් තිබ්බොත් ඒක adverb එකක් වෙනවා. වගේ වෙනස් වෙනවා. බලන්න. පොත බලන්න දැන් පිටු 103. an affix. affix එක කියන්නේ මොකද්ද? an affix is added. බලන්න. an affix is added. affix එක add කරනවා. එකතු කරනවා. to the beginning මුලට. or the end අගට. of a word වචනයක මුලට හෝ අගට affix එකක් එකතු කරනවා. මුලට යොදනවා prefix එකක්, අගට යොදනවා suffix එකක්. හරි. ඇයි එකතු කරන්නේ? to form. form කියන්නේ හදනවා. to form කියන්නේ සෑදීමට. a new word අලුත් වචනයක් සෑදීමට. හරි මේක එකතු කරාම අලුත් වචනයක් හැදෙනවා. බලන්න උදාහරණ. healthy. healthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න. healthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න ඒක මොකක්ද? adjective එකක්. healthy plus සෞඛ්‍ය පුද්ගලයෙක්. healthy කියන එක තමයි unhealthy කියලා ගන්න ඕනේ. ගොඩක් රඩි you this I am එකතු කරාම මොකද වෙන්නේ? වචනේ තේරුම සම්පූර්ණයෙන් opposite වෙනවා. විරුද්ධ වෙනවා. හරි. unhealthy කියන්නේ unhealthy patient. සෞඛ්‍ය සම්පන්න නොවන රෝගියා. unhealthy කියන්නේ මොකක්ද? adjective එකක්. polite. polite කියන්නේ ආචාරශීලී. හරි. polite student ආචාරශීලී ශිෂ්‍යයා. adjective එකක්. polite කියන්නේ නාම විශේෂණයක්. polite කියන එකට im කියන prefix එක ඉස්සරහට impolite ඒ කියන්නේ ආචාරශීලී නොවන. ඒ the impolite කිව්වත් ඒකත් adjective එකක් නාම විශේෂණයක්. impolite child කිව්වොත් ආචාරශීලී නොවන ළමයා. child noun එක impolite කියන්නේ adjective එක. හරි. ඊට පස්සේ බලන්න neat. neat කියන්නේ පිළිවෙලට තියෙන. neat room කිව්වොත් පිළිවෙලට තියෙන කාමරයක්. room කියන noun එක, neat කියන්නේ adjective එක. neatness කියන්නේ පිළිවෙල බව. noun එකක් නාම පදයක්. તો ness කියන suffix එකතු වෙලා neatness හැදෙනවා. එතෙන්දි neat කියන adjective එක neatness කියන නාම පදේ බවට පත් වෙනවා. noun එක බවට පත් වෙනවා. word class එක වෙනස් වෙනවා. හරි.
දැන් බලන්න prefixes ටිකක් උදාහරණ දීලා තියෙනවා. බලන්න prefixes added to the beginning of a word. prefixes එකතු කරන්නේ beginning of a word වචනයක. උදාහරණ දෙනවා un කියන prefix එක. ඒක happy කියන word එකට එකතු කරාම unhappy කියලා අලුත් වචනයක් හැදෙනවා. හරි සතුටු අසතුටු. advantage කියන එකට dis එකතු කරාම disadvantage හැදෙනවා. advantage වාසිය disadvantage අවාසිය. તો දෙකම advantage වාසිය නාම පදයක් noun එකක්. disadvantage එකක් noun එකක් අවාසිය. ඉවසිලිවන්ත එකට im කියන prefix එකතු වෙලා impatient හැදෙනවා. patient impatient. ඉවසිලිවන්ත නොඉවසිලිවන්ත දෙකම නාම විශේෂණ. definition එක අර්ථකථනය දීලා තියෙනවා. කියන්නේ එකතු කරන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. කාර්ය දීලා තියෙනවා. added to the end of a word. ඒව එකතු කරන්නේ end අවසානයේට of a word වචනයක අවසානයේට තමයි suffixes එකතු කරන්නේ. දීලා තියෙන උදාහරණ full එහෙම නැත්නම් fully. දැන් beauty කියන ලස්සන නාම පදයක් noun එක. ඒකට ful එකතු කළාම හැදෙන අලුත් වචන beautiful. සිංහල ගන්න මේකත් ලස්සන මේකත් ලස්සන. මෙතන ලස්සන කියන්නේ නාම පදයක්. මෙතන ලස්සන කියන්නේ නාම විශේෂණයක්. adjective එක. beautiful flower ලස්සන මද. හරි. ඊට පස්සේ fully එකතු කළා. මේ suffix එක නම් adjective වුණා. fully එකතු කළා. beauty කියන එක fully එකතු කළා. හැදෙනවා beautifully කියන වචනය. එතකොට මේක noun එකක්. මේක adverb එකක්. ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක්. ක්‍රියාපදයක් විස්තර කරන්න පාවිච්චි කරන්නේ. beauty last he drew a picture. beautifully අලංකාර ලෙස. how he drew beautifully. මේ ක්‍රියාපදයේ විස්තර කරන beautifully කියන adverb එකකින්. කොහොමද? හරි ඊපස්සේ බලන්න less කියන එක use කියන වචනයට එකතු කරාම useless කියන වචනයක් හැදෙනවා. use කියන්නේ පාවිච්චි කරනවා. ඒක verb එකක්. ඒකට less එකතු කළාම හැදෙන වචනේ useless. useless කියන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි. ඒතර ඒක adjective එකක්. නාම විශේෂණයක්. useless කියන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි. වැඩක් නැති. හරි word class එක වෙනස් කරලා less එකතු වුණාම the useless things කියන ප්‍රයෝජනයට ගන්න බැරි දේවල්. හරි. fit කියන්නේ සෞඛ්‍ය සම්පන්න නැත්නම් නියම ප්‍රමාණයට ගැලපෙන size එකට ගැලපෙන fit වෙනවා කියලා කියන්නේ. හරි. fit කියන්නේ එතකොට සෞඛ්‍ය සම්පන්න. සෞඛ්‍ය සම්පන්න කොහොමද මෙතන? a fit person. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා. එතකොට ඒක fit කියන්නේ adjective එකක් නාම විශේෂණයක්. ඒකට ness කියන එක එකතු වෙලා හැදෙනවා fitness. fit කියන adjective එකක්. ඒකට ness එකතු වෙලා හැදෙනවා fitness. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න බව. කෙනෙකුගේ fitness කියන්නේ කෙනෙකුගේ සෞඛ්‍ය සම්පන්න බව. ඒකට කායිකව සෞඛ්‍ය සම්පන්න බව. හරි. agree කියන්නේ එකඟ වෙනවා. ඒකට ment කියන suffix එක එකතු වෙලා හැදෙනවා agreement. agree එකඟ වෙනවා ඒක ක්‍රියාපදයක් verb එකක්. agreement givisuma. agreement කියන්නේ givisuma ඒක නාම පදයක්. ඒත් එකඟ වීම නාම පදයක්. recommend කියන්නේ නිර්දේශ කරනවා. recommend කියන එකට asian එහෙම නැත්නම් ion එකතු වෙලා හැදෙනවා recommendation. recommend කියන්නේ නිර්දේශ කරනවා ඒක verb එකක්. recommendation කියන්නේ නිර්දේශ ඒක noun එකක්. recommend ක්‍රියාපදයක් recommendation නාම පදයක්. recommendation කියන්නේ නිර්දේශ. prevent කියන්නේ වළක්වන එක ක්‍රියාපදයක් verb එකක්. ඒකට asian ion එකතු prevention කියලා හැදෙනවා. prevention කියන්නේ වැළැක්වීම. එතකොට ඒක නාම පදයක් noun එකක්. adore කියන්නේ ඒක ගෞරව කරනවා වගේම ආදරය කරන එකතු. දැන් he adored his mother කිව්වා. past tense adore කියන එක ed එක past tense. ඔහු අරු කළා වගේම ආදරය කළා ඔහුගේ අම්මට.
ඒ adore කියන verb එකට able කියන suffix එක තියලා හදනවා adore. adorable. adore කියන්නේ verb එකක්, adorable කියන්නේ adjective එකක්. adorable කියන්නේ ආදරයේ සතුට ඇති කරවන කියන එක. ඒක නාම විශේෂණයක්. adorable puppy කිව්වොත් ආදරයේ සතුට ඇති කරන බලු පැටියෙක්. කියන ආසිතන බලු පැටියෙක්. ඊට පස්සේ sad. sad කියන්නේ දුක, ඒ කියන්නේ දුකින් කියන අදහස. හරි. sad moment. දුක් සහගත අවස්ථාවක්. එහෙම නැත්නම් දුක් සහගත මොහොත. sad moment. sadly කියන්නේ දුකින්. හරි. at the end of the party එක අවසානයේදී they went away. ඒගොල්ලෝ ගියා. sadly ගියේ කොහොමද? adverb එක. හරි. ඊට පස්සේ බලන්න prefixes change the meaning of the words. prefixes වෙනස් කරනවා the meaning තේරුම of the word වචනේ තේරුම වෙනස් කරනවා. suffixes change the word class. suffixes වෙනස් කරන්නේ මොකද්ද? word class එක. suffixes වලින් අනිවාර්යයෙන් word class එක වෙනස් වෙනවා. ඊට අමතරව මෙතෙන්දි කොහොමද තේරුම වෙනස් වෙනවා. ඒක දීලා නැහැ meaning එකත් වෙනස් වෙනවා කොහොමද? suffixes වලදී තේරුම වෙනස් වෙනවා මේ. adore ඒ කියන්නේ ආදරේ සහ ගෞරව කරන adorable ආසා ඇති කරන තේරුම පොඩ්ඩක් හරි වෙනස් වෙනවා. හරි. දැන් use කියන්නේ පාවිච්චි කරනවා. useless කියන්නේ ප්‍රයෝජන ගත නොහැකි. තේරුම ගොඩක් වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න forget කියන්නේ verb එක. forgetful adjective. forget කියන එකට full කියන suffix එක හැදිලා forget කියන එකට full කියන suffix එක දාලා හැදෙන forgetful. forget කියන්නේ අමතක වෙනවා, අමතක කරනවා. ඒක verb එකක්, ක්‍රියාපදයක්. forgetful කියන්නේ අමතක වෙන. it is a forgetful incident. ඒක අමතක වෙන සිදුවීමක්. incident. හරි. happy කියන adjective එකට ness එකතු වෙලා හැදෙන happiness noun එකක්. ඒතර happy කියන්නේ adjective එකක්. happiness කියන්නේ සතුට නාම පදයක්. angry කියන්නේ adjective එකක්. කේන්ති. හරි. විදුහල්පති. angrily කියන්නේ කේන්තියෙන්. හරි ක්‍රියා විශේෂණයක්. adverb එකක්. හරි. he blamed ඒ කියන්නේ බැන්න. එහෙම නැත්නම් scolded කියනත් පුළුවන්. ඒත් බැන්න. angrily කියන්නේ එයා කොහොමද බැන්නේ? බැන්න ආකාරය විස්තර කරනවා කේන්තියෙන්. හරි. ඊට පස්සේ ඊළඟ පිටුවට පිටු 104 activity 10 ඒකට අග්ගල කරන්න. විනාඩි දෙකකට අග්ගල කරන්න. හරි ඉවර නැත්නම් අතනින් පෝස් කරලා බලන්න. අතනින් පෝස් කරලා අපෝ බලන්න වැඩි කරලා ඉවරලා. activity 10 add the prefixes. add කියන්නේ එකතු කරන්න prefixes. prefixes දාන්නලු. මොනවද prefixesද? un, this, im, in. to form කියන්නේ සෑදීමට. the opposites විරුද්ධ පද හදන්න. of these words මේ වචනවල විරුද්ධ පද හදන්න prefixes දාන්නලු. wrap කියන්නේ මොකද්ද? දැන් w එක silent. w එක සද්ද වෙන්නේ නැහැ. wrap කියන්නේ මොකක් හරි දෙයක් ඔතනවා. wrap කියන්නේ ඔතනවා. ඒකට un කියන prefix එක දාලා හැදෙනවා unwrap. unwrap කියන්නේ ඔතපු දෙයක් ආපහු දිගාරිනවා, ලියනවා. wrap කියන්නේ ඔතනවා verb එකක්, unwrap කියන්නේ ඔතපු දෙයක් දිගාරිනවා එකක් verb එකක්. agree කියන්නේ එකඟ වෙනවා. disagree කියන්නේ එකඟ නොවෙනවා. එතකොට agree කියන්නේ verb එකක්, disagree කියන්නේ verb එකක්. හරි එකඟ වෙනවා, එකඟ නොවෙනවා. විරුද්ධ පදේ හරි. හරි ඊට පස්සේ බලන්න connect කියන්නේ සම්බන්ධ වෙනවා. එක verb එකක්. disconnect කියන්නේ විසන්ධි වෙනවා. internet connection එකක්. විදුලිය ඒ වගේ දේවල් disconnect කියන්නේ විසන්ධි වෙනවා. දෙකම ක්‍රියාපද.
හරි ඊට පස්සේ ability කියන්නේ හැකියාව. එකට in දාලා හැදෙන inability කියන්නේ නොහැකියාව. දෙකම හැකියාව නොහැකියාව දෙකම නාම පද. දෙකම nouns. හරි හැදෙන්නේ inability. දෙකම nouns නාම පද. ඊට පස්සේ possible කියන්නේ හැකි. possible හැකි. එකට im එකතු වෙලා හැදෙනවා impossible. impossible කියන්නේ නොහැකි. ඒතර හැකි කියන්නේ adjective එකක්, impossible කියන්නේ adjective එකක් නාම විශේෂණයක්. හරි a possible work, a possible task සිදු කළ හැකි කාර්යයක්. ඒතර නාම පදයක් විස්තර කරනවා. task කියන්නේ කාර්යය, ඒක නාම පදයක්. impossible task and impossible task. එතකොට ඒක එතෙන්දි සිදු කළ නොහැකි කාර්යයක්. ඒතර එතනත් ඒක නාම විශේෂණයක් adjective එකක්. හරි. fold කියන්නේ නවනවා. ඒකට un එකතු වෙලා හැදෙනවා unfold කියන්නේ දිගාරිනවා. එතකොට fold කිව්වත් unfold කිව්වත් දෙකම නවනවා දිගාරිනවා දෙකම ක්‍රියාපද verbs. un එකතු වෙලා unfold හැදෙනවා. හරි ඊට පස්සේ activity 11. combine the words. combine කියන්නේ සම්බන්ධ කරන්න the words වචන with the suitable affixes. with කියන සමග the suitable ගැලපෙන affixes. ගැලපෙන affixes දාලා වචන සම්බන්ධ කරන්නලු to form සෑදීමට meaningful words අර්ථවත් වචන හැදීමට. අර්ථවත් වචන සෑදීම පිණිස ඒවා වචන යුගල සම්බන්ධ කරන්න. un එකත් එක්ක දාන්න පුළුවන් tidy කියන එක. එතකොට tidy කියන එක ඉස්සරහට un කියන එක දාලා හැදෙනවා untidy. tidy කියන්නේ අපිලිවෙලට තියෙන. දෙකම නාම විශේෂණ. හරි එකෙන් හැදෙන්නේ untidy. එතන යා කරන්න තියෙන්නේ. දෙකම adjectives. like කියන එකෙන් හැදෙන්නේ dislike. ආස කරනවා, ආස නොකරනවා. දෙකම ක්‍රියාපද. clear කියන එකෙන් හැදෙන්නේ unclear. පැහැදිලි, අපැහැදිලි. clear පැහැදිලි, unclear අපැහැදිලි. ඊට පස්සේ wanted කියන්නේ එක වෙලාවකදී මේක තේරුම අවශ්‍ය කරන කියන එක. තව අවස්ථාවකදී මේක අවශ්‍ය වුණා කියන එක. want කියන්නේ අවශ්‍ය වෙනවනේ. wanted කියන්නේ අවශ්‍ය වුණා. මෙතන wanted කියන්නේ අවශ්‍ය වෙන කියන එක. ඒ කියන්නේ adjective එකක්. ඒ කියන්නේ wanted books. ඒ කියන්නේ අවශ්‍ය වෙන පොත්. නාම පදයක් විස්තර කරනවා. මොන books ද? wanted books. අවශ්‍ය වෙන පොත්. ඕනම verb එකේ past participle කියන එක. එතන wanted කියන්නේ past participle. අවශ්‍ය වෙනවා wanted අවශ්‍ය වුණා. අපහු wanted කියන්නේ අවශ්‍ය වෙලා past participle. ඕනම verb එකේ past participle එක adjective එකක් වෙනවා. then a built house. a built house කියන්නේ සාදන ලද නිවසක්. house කියන noun එක විස්තර කරනවා built කියන adjective එකෙන්. සාදන ලද නිවසක්. built කියන්නේ මෙතන built ගොඩනගනවා කියන එකේ past participle එක. ඒ වුණාට ඒක නාම විශේෂණයක් adjective එකක්. මෙතනත් ඒ වගේ wanted කියන්නේ adjective එකක්. හරි wanted කියන්නේ අවශ්‍ය වෙනනේ. ඒකට un එක තුල හැදෙන unwanted අවශ්‍ය නොවන. හරි. ඊට පස්සේ බලන්න මොබයිල් කියන්නේ චලනය වෙන. ඒකට im එකතු වෙලා දෙන immobile. immobile කියන්නේ නිශ්චල. හරි මොබයිල් කිව්වොත් චලනය වෙන. මොබයිල් එක adjective එකක්. මොබයිල් vehicle. මොබයිල් ෆෝන්. noun එක විස්තර කරනවා. adjective එක. චලනය වෙන. immobile කියන්නේ ඒ චලනය නොවන. immobile කියන්නේ චලනය නොවන. ඒකත් adjective එකක්. immobile එක කියුවොත් චලනය නොවන වාහනය. immobile චලනය නොවන. ඒකත් adjective එකක්. balance කියන්නේ සමතුලිතතාව පවත්වා ගන්නවා. එහෙම නැත්නම් ස්ථාවර වෙනවා. ඒත් balance කියන්නේ සමතුලිතතාව පවත්වා ගන්නවා.
ඒකට UN එකතු වෙලා හදන unbalance. Unbalance කියන්නේ අස්ථාවර සමතුලිතතාවක් නැති, බැලන්ස් නැති. හරි. විරුද්ධ පරිබාවට පත් වෙනවා. ඊට පස්සේ බලන්න අව. දකුණු පැත්ත අව කියන එකට LY එකතු වෙලා හදන අවලි. අව කියන්නේ පැය එක නාම පදයක්. අවලි කියන්නේ පැයෙන් පැයට. අවලි නිවුස් කියන්නේ පැයෙන් පැයට යන ප්‍රවෘත්ති. එතෙන්දී ඇඩ්ජෙක්ටිව් එක. තව අවස්ථාවක මේක ඇඩ්වර්බ් එකක්. තේරුම් දෙකම තියෙනවා. දැන් he takes medicine. ඔහු බෙහෙත් ගන්නවා. පැයෙන් පැයට. අවලි. මෙතනදී අවලි කියන ක්‍රියා විශේෂණය takes කියන නාම පදය විස්තර කරනවා. takes කියන verb එක විස්තර කරනවා. කොච්චර කාලයකට සරද බෙහෙත් ගන්නේ? ඔහු බොනවා. එතන takes කියන්නේ බොනවා. බෙහෙත් ගන්නවා. එතන බෙහෙත් අවලි පැයෙන් පැයට. takes කියන verb එක විස්තර කරනවා. අවලි කියන adverb එක. කොච්චර කාලයකට සරද ගන්න කියලා විස්තර කරනවා. හරි. සිදුවන ක්‍රියාපදයේ සිදුවන වල විස්තර කරනවා. කොච්චර කාලයකට සරද කියලා විස්තර කරනවා. හරි. ඊට පස්සේ comfort කියන්නේ සුව පහසුව එක නාම පදයක්. comfortable කියන්නේ සුව පහසු එක adjective එකක්. comfortable කියන noun එක විස්තර කරන්න පුළුවන්. comfortable car. comfortable සුව පහසු කාර් එකක්. හරි. ඊට පස්සේ බලන්න suit. suit කියන්නේ ගැලපෙනවා. ඒක ක්‍රියාපදයක්. suit කියන එකට ABLE හැදිලා එකතු වෙලා suitable හැදෙනවා. suit කියන්නේ ගැලපෙනවා. නැත්නම් ගලපෙනවා. ඒක verb එකක්. suitable කියන්නේ adjective එකක්. ගැලපෙන suitable words වචන. නම් පදයක් ඉස්සර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ govern කියන්නේ පාලනය කරනවා. ආණ්ඩු කරනවා. පාලනය කරනවා verb එකක්. govern කියන එකට MENT එකතු වෙලා හැදෙනවා government. ඒ කියන්නේ ආණ්ඩුව. කරන නාම පදයක් noun එකක්. treat කියන්නේ ප්‍රතිකාර කරනවා verb එකක්. treat කියන එකට MENT එකතු වෙලා හැදෙනවා treatment ප්‍රතිකාරය. මේ වගේ තමයි treatment. ප්‍රතිකාරය කොහොම එක noun එකක් නාම පදයක්. ඊට පස්සේ sweet කියන්නේ පැණි රස. sweet food item. ඒ කියන්නේ පැණි රස කෑම જાතිය. නාම පදේ විස්තර කරන sweet කියන adjective එකේ. sweetness කියන්නේ sweet කියන එක sweetness තමයි හැදෙන්නේ. sweetness ප්‍රිෆික්ස් එක දාලා sweetness අලුත් වචනේ. ඒතර පැණි රස බව ඒක නාම පදයක්. මෙතන adjective එකක්. word class එක වෙනස් වෙනවානේ. sweetness කියන්නේ පැණි රස බව නාම පදයක්. ඊට පස්සේ tooth කියන්නේ දත. නාම පදයක් noun එකක්. ඒකට less එකතු වෙලා හදනවා toothless කියන්නේ දත් නැති. toothless mouth. දත් නැති කට. එතකොට ඒක adjective එකක් නාම විශේෂණයක්. හරි. විනාඩි දෙන්න activity 12 කරන් පිටු 104. ඊළඟ activity කරමු. හරි ඊට පස්සේ බලන්න activity 12. activity 12. complete each sentence. සම්පූර්ණ කරන්න each sentence හැම වාක්‍යයක්ම using පාවිච්චි කරමින් the word given in brackets. වරහන් ඇතුලේ දීලා තියෙන වචනේ පාවිච්චි කරලා in its correct form. ඒ කියන්නේ වචනේ නිවැරදි form එකකින්. ඒ කියන්නේ නිවැරදි word class එක දාලා ඉස්සෙල්ලා පුරවන්න තියෙන්නේ. හරි. හැම වාක්‍යයක්ම සම්පූර්ණ කරන්න word එකේ නිවැරදි form එක දාලා.
The little puppy, little කියන්නේ පුංචි බලු පැටියා is adorable. හරි adorable. adorable කියන්නේ ආසාව ඇති කරන ආසිතෙන. The baby played. ඒතර adorable කියන්නේ මොකක්ද? adjective එක. අර පපියෝ විස්තර කරනවා නාම විශේෂණය. ඊට පස්සේ the baby played. බබා සෙල්ලම් කළා. සෙල්ලම් කරපු ආකාරය played. සෙල්ලම් කළා කියන්නේ verb එකක්. verb එක ඉස්සර ගන්නේ adverb එකෙන් happily සතුටින් සෙල්ලම් කළා. ඒතර ක්‍රියා විශේෂණයක් happily. With his toys. එයාගේ සෙල්ලම් බඩුත් එක්ක. toys සෙල්ලම් බඩු. The two companies, කියන්නේ companies දෙක signed කියන අත්සන් කළා. මොකද අත්සන් කළේ? an කිවිසුමක්. an agreement. yesterday ඊ අත්සන් කළා. agreement. නාම පදයක්. කිවිසුමක් අත්සන් කළා. ඊට පස්සේ we still haven't found. still කියන්නේ තාම. හරි අපි තාම හොයාගෙන නැහැ. we still haven't found. මොකද tense එක present perfect. We still haven't found a suitable actor. ගැලපෙන නළුවෙක් for the character. චරිතය සඳහා. for සඳහා character චරිතය. ඒකට suitable. ගැලපෙන actor. එතකොට මොකද මෙතන? noun එක විස්තර කරනවා මේක adjective එක. හරි. This one, thank you for the books you lent me. Thank you, ස්තුති. for සඳහා the books. පොත් සඳහා ස්තුති. මොන පොත්ද? You lent me. ඔයා මට දුන්න. lent කියන්නේ දුන්නා, ආපහු ගන්න දුන්නා. lent කියන්නේ ආපහු ගන්න දුන්නා, නැවත ගන්න දුන්නා. මයිට දෙනකොට lent කියලා කියන්න පුළුවන්. lent තමයි present tense එක. දැනට ලියන්නේ lent. ඒකේ past tense සහ past participle දෙකම lent. හරි. නැවත ගන්න දෙනවා, නැවත ගන්න දුන්නා. හරි. Thank you for the books you lent me. ඔයා මට දුන්න පොත්වල ස්තුති. they were ඒවා. they කියන්නේ මෙතන ඒවා. they were කියන්නේ උනා very useful. ඒවා ගොඩක් ප්‍රයෝජනවත් උනා. useful කියන්නේ ප්‍රයෝජනවත්. හරි adjective එකක් විතර useful කියන්නේ පොත් විස්තර කරන පොත් තමයි ප්‍රයෝජනවත් උනේ. පොත් නාම පද විස්තර කරන නිසා ඒක adjective එකක්. හරි මේ ඔක්කොම බලන්න grammar and vocabulary. ඔයගොල්ලන් grammar ව්‍යාකරණ පැත්තත් හැදෙනවා. අනිත් එක අලුත් වචන ඉගෙන ගන්න එකෙන් vocabulary එක හැදෙනවා. vocabulary කියන්නේ මොකද්ද? ඔයගොල්ලන් වචන ගබඩාව වැඩි වෙනවා. හරි ඊට පස්සේ එන්න පිටුව පිටුව 113 turn to page number 113 learning point ඊළඟ ග්‍රැමර් කොටස classification of nouns. classification කියන්නේ වර්ගීකරණය of nouns. මොකේ වර්ගීකරණයද? of එකේ මොකේ අයිතිය හංගවන මොකේ වර්ගීකරණයද කියලා. nouns නාම පදවල වර්ගීකරණය. classify කියන්නේ වර්ගීකරණය කරනවා verb එක. classification කියන්නේ අර ඉස්සෙල්ලා සර්විස් එකක් එවලුෂන් කියන. ඉස්සෙල්ලා පාඩමට සම්බන්ධ සර්විස් වර්ගීකරණය එක නාම පදයක්. ක්‍රියාපදේ නාම පදේ වුණා. නාම පද වර්ගීකරණය. නාම පද විවිධ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. ක්‍රම කිහිපයක් දීලා තියෙන එකක් තමයි concrete nouns සහ abstract nouns ලෙස වර්ගීකරණය කරන්න පුළුවන්. concrete nouns කියන්නේ භෞතික නාම. භෞතික නාම පද. දීලා තියෙන උදාහරණ. concrete nouns refer කියන්නේ සඳහන් වෙනවා එහෙම නැත්නම් අදහස් කරනවා. concrete nouns වලින් අදහස් වෙන්නේ physical things. භෞතික දේවල්. physical භෞතික things දේවල්. මේකෙන් අදහස් වෙන්නේ සඳහන් වෙන්නේ භෞතික දේවල්. මොනවද භෞතික දේවල්? කියන්නේ අපිට පේන දේවල්, අපිට අල්ලන්න පුළුවන් දේවල්. භෞතික දේවල්. people මිනිස්සු, objects දේවල්, places ස්ථාන, substances ස්ථාන පේනවනේ, substances ද්‍රව්‍ය අල්ලන්නත් පුළුවන් පේනවත් එක්ක. abstract nouns කියන්නේ අපිට අල්ලන්නත් බෑ ඒවා, පේන්නෙත් නැහැ. abstract nouns refer to එකෙන් අදහස් වෙන්නේ events. events කියන්නේ සිද්ධි. සිද්ධියක් කිව්වොත් හරි. states තත්ත්ව, activities ක්‍රියාකාරකම්, occasions අවස්ථා, etc. කියන්නේ අනාදී etc අනාදී. හරි. මේවට උදාහරණ තමයි abstract nouns වලට දැන් concrete nouns වලට උදාහරණ people, boys, girls ඒ වගේ ගන්න පුළුවන්. objects නම් book, table, chair ඒ වගේ ගන්න පුළුවන්. හරි. මෙතන abstract nouns වලට උදාහරණ තමයි දැන් kindness
kindness කිව්වොත් ඒක quality එකක් හැඟීමක්. කරුණාව ඒක අල්ලන්නත් බෑ අපිට පේන්නෙත් නෑ. ඒතර ඒවා abstract nouns. තව sadness දුක ඒ abstract noun එක අපිට අල්ලන්නත් බෑ පේන්නෙත් නෑ. ඔය වගේ හිතේ ඇති වෙන තත්ත්ව ඒ වගේ විවිධ අවස්ථාවන් ගන්න පුළුවන් abstract nouns විදියට. හරි. ඊට පස්සේ දෙනවා count and mass nouns. count nouns and mass nouns. count nouns කියන්නේ countable. ඒ කියන්නේ ගණන් කළ හැකි. count කියන්නේ ගණන් කරනවානේ. ගණන් කරන්න පුළුවන් නාම පද තියෙනවා. mass nouns කියන්නේ ගණන් කරන්න බැරි නාම පද. එහෙම නැත්නම් එතන දිනා ස්කන්ධ නාම. කියන්නේ කිසියම් ද්‍රව්‍යයක දැන් සීනි, sugar, salt, water ඒ වගේ ඒවා ගණන් කරන්න බෑනේ. ඒවා තමයි mass nouns. uncountable nouns වලට තමයි mass nouns කියලා කියන්නේ. බලන්න count nouns. count nouns refer to count nouns වලින් අදහස් වෙන්නේ things that can be counted. things කියන්නේ දේවල් that can be counted. ගණන් කළ හැකි දේවල් තමයි count nouns කියන්නේ. and so can have a plural form. ගණන් කරන්න පුළුවන් නම් ඒවට එකක් කියලා කියන්න පුළුවන්. දෙක තුන වගේ බහුවචනක් තියෙනවා. එහෙනම් ඒවට බහුවචන ස්වරූපයක් තියෙනවා. table කියන්නේ මේසේ. s දැම්මම tables. මේස. ඒකට table ගණන් කරන්න පුළුවන්. ඒ නිසා countable noun එක count noun එකක්. ඒවට tables වගේ බහුවචන තියෙනවා. එහෙම නැත්නම් වඩා හිතලා වඩා s දාන්න පුළුවන් කියලා. s දාලා බහුවචනේ හැදෙනවා නම් ඒක අර්ථවත්. ඒවා countable nouns. ගණන් කරන්න පුළුවන්. ඊට පස්සේ mass nouns. mass nouns refer to substances. එකෙන් අදහස් වෙන්නේ substances. substances කියන්නේ ද්‍රව්‍ය. qualities. qualities කියන්නේ ගති ගුණ. හරි කිව්වේ මේ කරුණාව, දුක. ඊට පස්සේ politeness ආචාරශීලී බව. polite ආචාරශීලී වගේ ගති ගුණ කෙනෙකුගේ ගති ගුණ. good bad ඒ වගේ හොඳ නරක ගති ගුණ etc. යන ආදී තමයි mass nouns කියන්නේ. ඊට අමතරව mass nouns කියලා එනවා බලන්න මේ ඔය ජලය ඒ වගේ දේවල් milk salt ඒවත් mass nouns ද්‍රව්‍ය. හරි ඒවට plural නෑ. දැන් water කිව්වම ඒකට waters කියලා plural නෑ. milk කිව්වම milks කියලා plural නෑ. uncountable ඒවට plural නෑ. ඒවට තමයි mass nouns කියන්නේ. හරි. mass nouns refer to substances, qualities etc. that are not countable. ඒවා ගණන් කරන්න බෑ. mass nouns normally have no plural form. mass nouns normally සාමාන්‍යයෙන් have no plural form. ඒවට සාමාන්‍ය බහුවචන ස්වරූපයක් නැහැ. දැන් මේවට බහුවචනයක් නැහැ. kindnesses කියලා හදන්න බෑ. sugars කියලා හදන්න බෑ. waters කියලා හදන්න බෑ. හරි බලන්න ඊට පස්සේ however කියන්නේ කොහොම වුණත් the same noun may belong to the same noun එකම නාම පදය may belong මේ කියන්නේ වෙන්න පුළුවන් belong අයිති වෙන්න පුළුවන් to both categories. both කියන්නේ දෙකම categories වර්ග. ඒ කියන්නේ එකම නාම පදය count nouns වෙන්න පුළුවන් mass nouns වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ග දෙකටම වැටෙන්න පුළුවන් එකම නාම පදේ. දීලා තියෙන උදාහරණයක් her hair is brown. her hair ඇගේ කොණ්ඩේ කියන්නේ සම්පූර්ණ ඔළුවේ තියෙන කොණ්ඩේ. ඒක ගණන් කරන්නේ. එතන ඇගේ ඔළුවේ තියෙන ඔක්කොම කොණ්ඩේ අදහස් කරොත් ඒක mass noun එකක්. her hair is brown. hair කියන එක වචන are නැතුව is දැම්මේ. හරි uncountable noun එකක් නේ. ඒ නිසා තමයි is දැම්මේ. water is. is. her hair දුඹුරු පාට mass noun එකක්. ඊට පස්සේ hair කියන එකම countable noun එකක් වෙලා. I found a hair. I found මම සොයාගත්තා. මට හම්බුණා. a hair කෙස් ගහක් මෙතන ගණන් කරන්න පුළුවන්. කොහෙද? in my soup. my soup මගේ soup එක in my soup මගේ soup එකේ. ඒත් මෙතන hair කියන කෙස් ගහයි ගණන් කරන්න පුළුවන්. ඊට පස්සේ proper noun, common nouns. එතෙන්දී hair කියන එක කොටස් දෙකකට බෙදන්න mass සහ count විදිහට. ඊට පස්සේ දෙනවා proper nouns, common nouns. මේ විදිහට නාම පද වර්ගීකරණය කරන්න පුළුවන්. proper nouns කියන්නේ මොනවද? නිශ්චිත නාම. common nouns කියන්නේ මොකද්ද? බලන්න. පොඩි කාලයක්. මතකද? common proper. boy කියන්නේ මොකද්ද? common noun එකක්. පොදු නාම. පොදුවේ ඕනම boy කියන එකට පිරිමි ළමයට boy කියන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි තොඩ ඕනම boy කෙනෙක්ට boy කියන්න පුළුවන්. ඒ නිසා common simple වලින් පටන් ගන්න. හැබැයි අපි boy කෙනෙක්ගේ නමක් ගත්තොත් සහන් විතරයි සහන් කියන්න පුළුවන්. ඒක proper noun එකක්, නිශ්චිත නාමයක්. අපිට වෙන් කරලා ගන්න boys ලාගේ නිශ්චිත නාමයක්. කෙනෙක්ගේ නමක් නම් රටක නමක් නම් ඒක නම capital වලින් පටන් ගන්නවා. හරි ඊට පස්සේ තව උදාහරණයක් country. country කියන්නේ රට common noun එක. ඕනම රටකට country කියන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාව කියලා ගත්තොත්
නිශ්චිත නාමයක් ශ්‍රී ලංකාවට විතරයි ශ්‍රී ලංකාව කියන්න පුළුවන් නිසා proper noun එක capital මේ දෙකම capital. names දෙකම පටන් ගන්නකොට capital. හරි. common noun එක මොනවාට භාෂාව කියලා කියනවා. හැබැයි සිංහල කියලා ගත්තොත් එහෙම නැත්නම් ඉංග්‍රීසි කියලා ගත්තොත් proper noun එක පළවෙනි කොට capital. ඊට පස්සේ festival ඕනම මුස්ලිම් festival කියන්න පුළුවන්. හැබැයි වෙසක් වගේ ගත්තොත් වෙසක් වල විතරයි කියන්න පුළුවන් නිසා proper noun එක capital පළවෙනි කොට. ඊට පස්සේ day කිව්වොත් ඕනම දවසක day කියන්න පුළුවන්. හැබැයි monday සඳහන් විතරයි monday කියන්න පුළුවන්. ඒ නිසා proper noun එක. හරි. ඔය ගන්න පුළුවන්. තව month කිව්වොත් මාසෙ ඕනම මාසයකට month කියන්න පුළුවන්. හැබැයි January කිව්වොත් ජනවාරි වලට විතරයි ජනවාරි කියන්න පුළුවන්. නිසා proper noun එක. religion ආගම. ඕනම ආගමකට religion කියන්න පුළුවන්. හැබැයි Buddhism බුද්ධාගම විතරයි Buddhism කියන්න පුළුවන්. ඒ නිසා මේක proper noun එක. හරි. ඊට doctor father ඒ ඔක්කොම ඕනම ડોක්ටර් කෙනෙක් ડોක්ටර් කියන්න පුළුවන් නිසා common noun එක. father ඕනම තාත්තා කෙනෙක්. mother ඕනම අම්මා කෙනෙක් කියන්න පුළුවන්. ඒ ඔක්කොම common nouns. common nouns නම් අනිවාර්යයෙන් simple වලින් පටන් ගන්න. proper nouns නම් capital වලින් පටන් ගන්න. හරි. continent මහද්වීපේ. common noun එක. හැබැයි ඒසියා ගත්තොත් ආසියාවට විතරයි ඒසියා කියන්න පුළුවන්. proper noun එක. ඊට පස්සේ town common noun එකක්. හැබැයි කොළඹ කිව්වොත් කොළඹ විතරයි කියන්න පුළුවන්. ඒ නිසා ඒක proper noun එකක්. කෙනෙකුගේ නමක් නම් ස්ථානයක නමක් නම් ඒ ඔක්කොම proper nouns. හරි බලන්න. proper nouns denote කියන්නේ even පෙන්නනවා, නිරූපණය කරනවා. an individual person එකෙන් පෙන්නනවා, නිරූපණය කරනවා an individual person. individual කියන්නේ තනි. person පුජ්‍යලෙක්. තනි පුජ්‍යලෙක් තමයි පෙන්නන්නේ. හරි සාහන්කව නිශ්චිත තනි පුජ්‍යලෙක්. place තනි ස්ථානයක්. කොළඹ තනි ස්ථානයක්. etc කියන්නේ අනාදී. It is a plural form. මේවට බහුවචන නෑ. සහන්ස් කියලා බහුවචන ලැබෙන්නේ ශ්‍රී ලංකාව. ඒක වචන විතරයි තියෙන්නේ. A proper noun normally begins with a capital letter. සාමාන්‍යයෙන් පටන් ගන්න capital ලකුණකින්. ගයාන් කෙනෙක්ගේ නම boy කෙනෙක්ගේ නම අතර capital. proper හැලියගොඩ ස්ථානයක නම proper noun එක ශ්‍රී ලංකා රටක නම proper noun එක. හරි ඊට පස්සේ common nouns classify things into types. common noun වලින් classify වර්ග කරනවා things දේවල් into types වර්ග වලට කියන්නේ විවිධ වර්ග වලට වර්ගීකරණය කරනවා කියන්නේ country එකම ඕන තරම් රටවල් තියෙනවා පොදුවේ භාවිත කරන පුළුවන් නාම පද තමයි common nouns කියලා කියන්නේ all the count and mass nouns discussed above are common nouns all the count and mass nouns සියලුම countable ගණන් කළ හැකි mass ස්කන්ධ නාම ද්‍රව්‍ය නාම ගණන් කළ නොහැකි නාම පද සියලුම ගණන් කරන්න පුළුවන් සහ ගණන් කළ නොහැකි කියලා ඉහත ගත්ත count සහ mass nouns ඒ ඔක්කොම common nouns above are common nouns. දැන් හිතන්න dog ගණන් කරන්න පුළුවන් dogs. તો dog කියවම ඕන බලයට dog කියන්න පුළුවන්. ඒ නිසා common noun එකක්. tree ඕනම ගහකට tree කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඒක common noun එකක්. හැබැයි ගහක නමක් ගත්තොත් proper. බල්ලෙක්ගේ නමක් ගත්තොත් proper. water මතකව mass noun එකක්. water, sugar, milk ඒ ඔක්කොම common nouns. ඒ ඔක්කොම common nouns. ඒ වගේ මේවා mass nouns. කියන්නේ ගණන් කරන්න බෑනේ. uncountable සියලුම නාම පද. water, sugar, milk, salt. ඒ ඔක්කොම uncountable නේ ගණන් කරන්න බෑනේ mass nouns. ඒ ඔක්කොම සියලුම mass nouns. සියලුම uncountable nouns common nouns වෙනවා. simple වලින් තමයි පටන් ගන්න. ඊට අමතරව සත්තුන්ගේ නම් ඔය ඔක්කොම common nouns. cat, parrot ඒ ඔක්කොම common nouns. ඕනම cat කෙනෙක්ට cat කියන්න පුළුවන්. common. පූසෙගේ නමක් පිටි වගේ ගත්තොත් ඒක proper. activity 7. Write the following nouns taken from the passage. පිටුව 114ක. Write the following nouns. Write කියන ලියන්නේ. The following පහත nouns නාම පද. මොන නාම පදද? Taken from the passage. ඡේදයෙන් ගත්ත නාම පද in the correct column. නිවැරදි column එකට දාන්න ඕන වගේ දින්න. හරි. Charles කියන්නේ මොකද්ද? කෙනෙක්ගේ නමක් proper noun එක. proper noun එකට දාගන්න. ඊට පස්සේ තියෙනවා fire. fire කියන්නේ ගින්දර. ඒක සාමාන්‍ය ශක්ති විශේෂයක් වගේ. ගින්දර. ඔය වගේ දේවල් ඔක්කොම ගැනෙන්නේ කිසියම් ශක්තියක් ඉලෙක්ට්‍රිසිටි ඒ වගේ ඔක්කොම වැඩෙන්නේ mass nouns යටතේ. ඒතර fire කියන්නේ mass noun එක. common nouns යටතේ mass noun. west orange කියන්නේ මොන රස්නාහිර orange ද? රස්නාහිර දොඩ නෑ.
වෙස්ට් ඔරෙන්ජ් කියන්නේ ඇමරිකාවේ නිව් ජර්සි වල තියෙන ප්‍රදේශ නමක්. වෙස්ට් ඔරෙන්ජ් කියන්නේ ස්ථානික නමක් නේ. කොලම්බෝ වගේ. වෙස්ට් ඔරෙන්ජ් කියන්නේ ප්‍රොපර් නවුන් එක. ස්ථානික නම. ටවුන් එක නම. නිව් ජර්සි ඒ ප්‍රාන්තයක වගේ නම. ඇමරිකාවේ ඒකත් ප්‍රොපර් නවුන් එක. වෙස්ට් ඔරෙන්ජ් නිව් ජර්සි දෙකම ස්ථාන වල නම් ප්‍රදේශ වල නම් දෙකම ප්‍රොපර් නවුන්ස්. හරි ડિප්‍රෙෂන් කියන්නේ මානසික ආතතිය. ආතතිය ડિප්‍රෙෂන් ඒ වගේ ඔක්කොම මාස් නවුන්ස්. හරි අපිට ගණන් කරන්න බෑ. ආතතිය කොච්චරද කියලා ගණන් කරන්න බෑ. ડિප්‍රෙෂන් මාස් නවුන් එක. ටාස්ක් කාර්ය වැඩ ගණන් කරන්න බෑ. සාමාන්‍ය වැඩ ගණන් කරන්න බෑ කියලා තමයි ගණන් ගන්නෙ. ඒතර ඒවත් මාස් නවුන් එක. ෆ්ලේම් කියන්නේ ගිනි දැල්ල. ඒකත් මාස් නවුන්. හෙන්රි කෙනෙක්ගේ නම ප්‍රොපර් නවුන් එක. ස්පෙක්ටකල් කියන්නේ මෙතන කන්නඩි කුට්ටම නෙමෙයි ස්පෙක්ටකල්ස් තමයි කන්නඩි කුට්ටම. ස්පෙක්ටකල් කියන්නේ ආකර්ෂණීය දර්ශනයක්. හරි ආකර්ෂණීය දර්ශනයක්. ඒත් දර්ශන කියලා ගණන් කරන්න පුළුවන්. ඒක කවුන්ටබල් නවුන් එකක්. කොමන් නවුන්ස් වලදී කවුන්ට් නවුන් එකක්. ඒ වගේම බලාපොරොත්තු නොවු සිද්ධියකට ස්පෙක්ටකල් කියලා කියනවා. ඊට පස්සේ වචනය වර්ඩ්ස් කියලා ගණන් කරන්න පුළුවන් කවුන්ටබල් නවුන් එකක්. එඩිසන් කියන කෙනෙක්ගේ නමක් ප්‍රොපර් නවුන් එකක්. වර්ක් ආපහු වැඩ ගණන් කරන්න බෑ මාස් නවුන් එකක්. හිස්ටරි ඉතිහාස ගණන් කරන්න බෑ මාස් නවුන් එකක්. ප්ලාන්ට් පැලැටිය 1 2 3 කියලා ගණන් කරන්න පුළුවන්. ඒතර කවුන්ටබල් නවුන් එකක්. ඕනම පැලයකට ප්ලාන්ට් කියන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රොපර් නෙමෙයි කොමන් නවුන් එකක්. රබිෂ් කියන්නේ කුණු වැඩ කරන්නේ නැති දේවල්. කුණු ගණන් කරන්න බෑනේ මාස් නවුන් එකක්. ඊට පස්සේ එන්න පිටුව 116. පිටුව 116 තියෙන ප්‍රොනන්සියේෂන් වැඩක්. crucial කියන්නේ මොකද්ද? වැදගත්, තීරණාත්මක. a crucial match තීරණාත්මක තරගයක්. crucial තීරණාත්මක. CI එකෙන් සවුන්ඩ් එන්නේ. එහෙම විස්තර කරලා දෙන්නේ මේ. මේක සද්ද එන්නේ ෂ කියන එක. crucial. ෆැෂන් විලාසිතා. ෆැෂන් එකේ මෙතන SH එකෙන් එන්නේ ෂ කියන එක. ෂ කියන ප්‍රොනන්සියේෂන් එක තමයි ඒ සද්දේ තමයි එන්නේ. උච්චාරණය ෂ කියන. මොෂන් කියන්නේ චලිතය, චලනය වීම. TI. මෙතන TI එකෙනුත් එන්නේ ෂ කියන සද්දෙම තමයි. මොෂන් කියලා කියන්නේ. චලනය වීම, චලිතය. අනිත් පැත්තේ තියෙනවා F සද්දේ එනවා. මේ S ෂ සද්දේ එනවා. ෂ නෙමෙයි ෂ සද්දේ එනවා. ඊට පස්සේ enough කියන්නේ ප්‍රමාණවත්. enough කියද්දි මෙතන අල්ෆා යන්නේ ඉන්නේ. ඒ කියන්නේ F සද්දේ. GH දෙන්නේ ෆර් සද්දේ. freeze කියන්නේ මිදෙනවා. ice වෙනවා. freezer කියන්නේ මෙතන මේකෙන් එන්නේ අල්ෆා යන්න. F සද්දෙම තමයි freeze. දෙනවා කියන එක. photosynthesis කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. මෙතන ෆෝ කියන එතන මේ pH එකකින් ඉන්නේ pH එක විතරක් ගත්තොත් ඒක ඉන්නේ අල්ෆා යන. එතන F සද්දයක් තමයි එන්නේ pH තිබ්බට. ෆර් සද්දනේ ෆර් සද්දයක් එන්නේ. F සද්දේ එන්නේ. හරි ප්‍රොනන්සියේෂන් එකක් එතන තියෙන්නේ. ඊපස්සේ වැදගත් පාඩමක් තියෙනවා reported speech. ඔය වලට එහෙම වැදගත් පාඩමක්. පිටු 109. reported speech කියන්නේ මොකද්ද? වාර්තා කථනය. ඒ කියන්නේ කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙක්ට කියනවා. ගොඩක් අය ප්‍රවෘත්ති වලට එහෙම කියන්නේ. අර ඇමති මෙහෙම ප්‍රකාශ කළා. අර ක්‍රිකට් ක්‍රීඩකයා මෙහෙම ප්‍රකාශ කළා. අර නළුවා මෙහෙම ප්‍රකාශ කළා. ඒ විදිහට කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙහෙම ප්‍රකාශ කළා. හරි කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙක්ට කියනවා. බලන්න reported speech. මම උදාහරණයක් දෙන්නම්. කවුරු හරි කෙනෙක් මෙහෙම කියනවා. අපි හිතමු සහන් පැවසුවා මොකද්ද කිව්වේ? යා කියපු ප්‍රකාශය එහෙමම අපි කියනවා. I like maths. මම ගණන් වලට ආසයි. ගණන් විෂයක නම ගණන් වලට විතරයි කියන්න පුළුවන් ප්‍රොපර් නවුන් එකක් m capital. I like maths. මම ආසයි ගණන් වලට. හරි. දැන් මම මේක සහන් කියපු දේ මම අහන් හිටියේ මේ මොහොතේ.
මේක පස්සේ අවස්ථාවක තව කෙනෙක්ට කියනවා. දැන් සතියකට කලින් කිව්වා කියලා අපි මේක අද දවසේ තව වෙන කෙනෙක්ට කියනවා. සහන් එහෙම කිව්වයි කියලා. සහන් කියපු දේ අපි තව කෙනෙක්ට කියනවා. කියනවා සෙල්. සහන් කිව්වා කියලා කියන්නේ අපි that දානවා. එහෙම කියලා කියන්නේ. එහෙම කියන සහන් කිව්වා that දානවා. සහන් said that මට කියන්න බෑනේ සහන් said that I like maths කියලා. ඒතකොට මමනේ ආස වෙන්නේ සහන් නෙමෙයි. සහන් න්යාස වෙනවා. ඒතකොට දාන්නවනේ I එක වෙනුවට අපි මේ pronoun එක වෙනස් කරනවා. සර්වනාම වෙනස් කරනවා he කියලා. සහන් පිළිම නිසා he. he අනිවාර්යයෙන් මේ tense එක set කියලා තියෙනවා නම් 90ක් වෙලාවට tense එක වෙනස් වෙනවා. ඒ කියන්නේ present tense එක past tense වෙනවා. liked කියලා ed දානවා. ඔහු ආස කළා කියලා වෙනවා. present tense එක past tense වෙනවා. maths ඔහු ගණිතයට ආස කළා කියලා තමයි අපි කියන්නේ. සහන් කිව්වා ඔහු ගණිතයට ආස කළා කියලා. ඒතර මේකට කියනවා direct speech. එතන ඍජු කතනය ඒ ප්‍රකාශය එහෙමම ඉන්නට මාස ඇතුලේ දානවා. මේකට කියනවා reported speech. ඒවත් වාර්තා කතනය එහෙම නැත්නම් වක්‍ර කතනය කියලා indirect speech කියලා කියනවා. direct indirect. direct එහෙම නැත්නම් reported වාර්තා කතනය. ඍජු කතනය වක්‍ර කතනය එහෙම නැත්නම් ඍජු කතනය වාර්තා කතනය. මේකේ තේරුම තමයි සහන් කිව්වා ඔහු ගණිතයට ආස කළා කියලා. හරි. ඔක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ මේකෙදී. ඒක අපි කරන්න ඕන දේවල් තියෙනවා. ප්‍රධාන වශයෙන් tenses මාරු කරන්න වෙනවා. ඊට පස්සේ I වගේ දේවල් pronouns මාරු කරන්න වෙනවා. සමහර වචන වෙනස්කම් තියෙනවා විස්තර කරලා තියෙනවා. බලන්න. if we report බලන්න if we report කියන්නේ අපි වාර්තා කරනවා. if we report කියන්නේ අපි වාර්තා කළොත් what another person has said another person කියන්නේ තවත් පුද්ගලයෙක් has said කියලා තියෙන දේ. what another person has said කියන්නේ අපි වාර්තා කළොත් තවත් පුද්ගලයෙක් කියලා තියෙන දේ. what another person has said කියන්නේ තවත් පුද්ගලයෙක් කියපු දේ. if we report අපි ඒක වාර්තා කළොත් we usually do not use අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ the speakers කතිකයාගේ exact words නියම වචන. කියන්නේ අපි තව කෙනෙක් කියපු දෙයක් වාර්තා කරද්දී ඒ කියපු කෙනාගේ කතිකයාගේ නියම වචන පාවිච්චි කරන්නේ නැහැ. මෙතන I කියලා කිව්වේ නැහැ. හරි. එහෙම වාර්තා එහෙම කියන්නේ direct speech වල තියෙන. එහෙම වාර්තා කරනවා නම් අපිට කියන්න පුළුවන්. එයා මෙහෙම කියන්නේ මේ විදිහට දාන්න පුළුවන්. ඉන්වර්ට් කමාස් ඇතුලේ. අපි සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ නැහැ. අපි කරන්නේ මේවා වෙනස් කරනවා. indirect speech වලින් තමයි වාර්තා කරන්නේ. reported speech වලින් තමයි වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති කියන්නේ එහෙමනේ. පත්තරලත් ඒ වගේ. but නමුත් we use අපි පාවිච්චි කරනවා reported speech. එහෙම නැත්නම් indirect speech. හරි. ඒතර අපි ඒ වගේ වාර්තා කිරීමේදී පාවිච්චි කරන්නේ මේක නෙමෙයි. වාර්තා කරන කෙනෙක් කියපු දේ තව කෙනෙක්ට කියද්දී අපි පාවිච්චි කරන්නේ reported direct speech එකත් මේක නෙමෙයි. reported speech එක මේක. හරි. when reporting when කියන්නේ විට reporting වාර්තා කරනවා. ඒතර වාර්තා කිරීමේදී එමෙත වාර්තා කරන විට the following පහත changes වෙනස්කම් can occur කියන්නේ සිද්ධ වෙනවා. can කියන්නේ පුළුවන්. ඒතර සිද්ධ වෙන්න පුළුවන් in the reported statement. reported කියන්නේ වාර්තා කරන ලද වාර්තා කරපු statement ප්‍රකාශය. වාර්තා කරපු ප්‍රකාශයේ පහත වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. නැත්නම් වාර්තා කරපු වාගන්තියේ පහත වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. මොනවද බලන්න. ඒක ඔරිජිනල් වෙනස්කම්. back shift in the tense. tense කියන්නේ back shift. කාලයේ සාපේක්ෂව පිටිපස්සට යනවා. ඒ කියන්නේ කාලයේ සාපේක්ෂව අතීතයට යනවා. present tense නම් ඒක past tense වෙනවා. මේ present tense past tense වෙනවා. ඊට පස්සේ හිතන්න මේ වගේ වාක්‍යයක් තිබ්බා කියලා. he plays cricket කිව්වා. plays කියන present tense ඒක played වෙනවා. present tense past tense වෙනවා. ඊට පස්සේ past tense තිබ්බොත් ඒක past perfect වෙනවා. had played වෙනවා. tenses පාඩම් කරනවා note එක හොඳට පාඩම් කරන්න tenses note එක. tenses නැතුව අමාරුයි මේක කරන්න. past tense තිබ්බොත් ඒක past perfect වෙනවා. present perfect තිබ්බොත් ඒ කියන්නේ has played කියලා තිබ්බොත් ඒක had played ඒක past perfect වෙනවා. past perfect තිබ්බොත් had played past perfect තිබ්බොත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි වෙනසක් වෙන්නේ නැහැ. had played ම තමයි. present continuous තිබ්බොත් is playing ඒක සාපේක්ෂව අතීත කාලයට යනවා. එන past continuous වෙනවා. ලේසි මතක තියාගන්න. was playing. තවත් tenses තියෙනවා. තව 10 වසරේදී ඉගෙන ගන්නේ. දැනට මේක තමයි තියෙන්නේ. a change in pronouns pronoun එක වෙනස් වෙනවා. අර කියන්නේ I එක he උනේ ඒ වගේ ඉස්සෙල්ලා.
එයා මම කියලා කියනකොට මට කියන්න බෑනේ මම කියලා තව කෙනෙක්ට ඔහු කියලා කියන්න බෑ. I එක he වුණේ ඒ වගේ වෙනස්කම් වෙනවා. සර්වනාම වෙනස් වෙනවා. A changing time and place expressions. ඒ කියන්නේ කාලය සහ ස්ථානය හඟවන expressions. ඒ වගේ ප්‍රකාශ. ඒ වගේ වචන මේ විදිහට වෙනස් වෙනවා. Today කියන්නේ that day වෙනවා. ඒ කියන්නේ අර ඉන්වර්ටඩ් කමාස් වල තියෙන එකේ today කියලා දිනනවා නම් ඒ කියන්නේ ඍජු කතනේ direct speech එකේ today කියනවා. reverse speech වලදී that day වෙනවා. ඒ කියන්නේ කවුරු කෙනෙක් කියන හිතන්නකෝ අතීතයේ දවසක today කියලා කිව්වා කියලා. ඊයේ සතියේ කිව්වා කවුරු හරි today කියලා. දැන් මට මේක හිතන්නකෝ he went to school today. ඔහු අද පාසල් ගියා කියලා අතීත දවසක කිව්වා. දැන් ගියාට පස්සේ මේ කියනවා අතීත කාලේ ඔහු අද පාසල් ගියා කියලා හවස වගේ කියනවා. මේක අපිට කියන්නේ කොහොමද? He said that ඔහු පැවසුවා. මෙතන I කියලා දාමු I went to school today කියලා. එතන මාරු කරන්න ඕන. මේ කියන I මට කිව්වා. එතන මම මේක අද කියන්න ඕන තව කාට හරි he said that ඔහු මට කිව්වා. that කියන්නේ කියලා. I කියන එක මම නෙවෙයි කිව්වේ. he කියලා නැස් කරන්න වෙනවා. when කියන්නේ simple past ඒක past perfect කරන්න වෙනවා. එතන had gone. go එකේ went past tense past participle gone. He had gone tense එක මාරු කළා to school පාසලට. today කියන්නේ අද නෙවෙයි කි. එදා. එහෙනම් that day කියලා කියන්නේ වෙනවා. ඒකයි වෙනස. ඒකට කාලය වෙනස් වෙච්ච හැටි. අද කියලා කියන්න බෑනේ මේක. ගැලපෙන්නේ නැහැ. හරි. yesterday කියන එක විදිහට the day before. එහෙම නැත්නම් the previous day වෙනවා. කලින් දවසේ. හරි. එදා ඊයේ කියලා කිව්වනම් එදා ඊයේ කියලා අදහස් කළේ මේ විදිහට අඟහරුවාද කියලා සඳුදා නම් අද ඒක කියන්න බෑ. අද වෙන දවසක් වෙන්න පුළුවන්. නිසා කලින් දවස කියලා එන්න ඕනේ the day before. last week කියන එකත් ඒ වගේ the week before නැත්නම් the previous week. next week කියන එක the week ඊළඟ සතියේ. හරි. tomorrow කියන එක the next day ඊළඟ දවස. then the following day. ඒත් එකමයි ඊළඟ දවස. now කියන එක තියෙනවා නම් then වෙනවා. now කියන්නේ then කියන්නේ ඒ වෙලාවේ. හරි. කෙනෙක් කියනවා he කෙනෙක් කියනවා මෙහෙම I am reading a book now කියලා ගිය මාසේ කියනවා. ඒතර අපි මේක වාර්තා කරන්නේ කොහොමද? මේක ප්‍රකාශයක්. reported speech. sorry direct speech. අපි මේක වාර්තා කරද්දී reported speech වලදී කියනවා he said that පිළිම කියනවා කිව්වේ. he said that I එක he වෙනවා. he am reading the verb එක ඒක was reading වෙනවා. present continuous past continuous වෙනවා. he was reading a book. දැන් නෙමෙයි කියවන්නේ. මේ වෙලාවේ දැන් උනාට දැන් මේක අතීතයට ගිහිල්ලා. ඒ නිසා දැන් වෙනවා. මේ හැම එකම සාපේක්ෂව අතීත කාලයට යනවා. is reading කියවෙ සිටිනවා කියන්නේ කියවෙ සිටියා වුණා. සාපේක්ෂව අතීත කාලයට ගියා. හරි. here කියන එක මෙතන. I am reading a book here කියලා කියනවා. මෙතන here කියලා කියනවා. ඒතර මෙතන here කියලා කිව්වේ ආයේ ගෙදර. දැන් මං ඉන්නේ තව තැනක. එහෙනම් මට කියන්න බෑනේ මෙතන කියලා. ඒ නිසා here කියන එක there එතන වෙනවා. here there එතන වෙනවා. this කියන්නේ මෙම එක that වෙනවා. I am reading this book කියලා පොත. ඒතර මට කියන්න බෑනේ තව කෙනෙක්ට වෙන තැනකට ගිහිල්ලා I am reading this book කියලා. ඒතර මම කියනවනේ මේ පොත නෙවෙයි අර පොත. that book කියලා කියනවා. that වෙනවා. the structure කියන ආකෘතිය. the structure of reporting කියන්නේ වාර්තා කිරීමේ ආකෘතිය is a little different. a little කියන්නේ පොඩ්ඩක් different වෙනස්. මේ වාර්තා කිරීමේ ආකෘතිය පොඩ්ඩක් වෙනස්ලු. පොඩ්ඩක් වෙනස් වෙන කොහොමද? පොඩ්ඩක් වෙනස් වෙන්නේ කොහොමද? මොන දේ අනුවද? depending on කියන්නේ අනුව. whether කියන්නේ කියලා. කාලගුණය නෙවෙයි whether කියන්නේ එතන කියලා. whether you report an imperative. වාර්තා කරන්නේ imperative කියන්නේ විධානයක්. වාර්තා කරන්නේ අනක්ද, නියෝගයක්ද, විධානයක්ද? මෙතන question ප්‍රශ්නයක්ද? or a statement. statement කියන්නේ ප්‍රකාශයක් වගන්තියක්ද කියන එක අනුව. ඒ කියන්නේ මේ වාර්තා කිරීමේදී සිදුවන නීති, ඒ වාර්තා කරන ආකෘතිය ඒවා වෙනස් වෙනවා. වාර්තා කරන්නේ වගන්තියක්ද, ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් imperative ඒවා නියෝගයක්ද කියන දේ අනුව. වගේ වගේ විස්තර වෙලා. හරි. පළවෙනි එක imperatives. imperatives තියෙනවා, statements තියෙනවා, questions තියෙනවා. questions ටික මම ඊළඟ දවසේ කරන්නම්. ඒක ටිකක් දිගයි.
imperatives විධාන නියෝග. type කියන්නේ වර්ගයේ වම් පැත්තේ තියෙන example උදාහරණ දීලා තියෙනවා. හරි direct speech එකේ මෙහෙම කියනවා. කවුරු හරි කෙනෙක් හිතන්න අමාලිගේ අම්මා කියනවා අමාලිට අමාලි do what කලා කරන්න ආර්ට් කරන්න කියලා නියෝගයක්. අමාලි do art කියන්නේ ශේක නමක්. ඒතකොට proper noun එකක් capital. මේක අනක් නියෝගයක්. ඒතර කියන්න ඕන අපි හිතුව මේක කිව්වේ අමාලිගේ අම්මා කියලා. ඒතර කාන්තාවක් කිව්වේ. ඒක දෙනවා කවුද කිව්වේ කියලා දෙනවා. බයෙන් එපා ප්‍රශ්නේ දෙනවා. she told ඒ කිව්වා කාටද කිව්වේ? අමාලිට. අමාලි do art අමාලි ආර්ට් කරන්න. අපි කියනවා ඒ කිව්වා අමාලිට ආර්ට් කරන්න කියලා. එතන ආර්ට් කිරීමට ඒ කිව්වා අමාලිට ආර්ට් කිරීමට. ඒක තමයි මෙතෙන් දිනා. ආර්ට් කිරීමට කියන්නේ කියලා කියන එක නෙමෙයි. she told අමාලි ට එන්න to දානවා. අර එච්චරයි වෙනස. to do කිරීමට art එච්චරයි වෙනස. she told අමාලි to do art. ඒ කිව්වා අමාලිට ආර්ට් කිරීමට. හරි. හිතන්න මෙතන don't do art කියලා. ආර්ට් කරන්න එපා. වෙන මොකක්ද සබ්ජෙක්ට්. don't do art. ආර්ට් කරන්න එපා. එහෙනම් මොකද කරන්නේ? ආර්ට් කරන්න එපා කියලා. එහෙනම් not දාන එක විතරයි දෙන්නේ මෙතෙන්ට. she told අමාලි not to do art. ආර්ට් නොකිරීමට. මෙතන that එක නොතිබුණත් ආර්ට් කරන්න එපා කියලා කියන දවසක් තියෙනවා. she told අමාලි not to do art. ඒ කිව්වා අමාලිට ආර්ට් නොකර ඉන්න කියලා. හරි. positive නම් to දානවා, negative නම් not to දානවා. ඊට පස්සේ statements ප්‍රකාශ නැත්නම් වාග්දාන. ඒක කොහොමද වෙනස් වෙන්නේ? බලන්න. type වර්ගයේ example උදාහරණේ. direct speech වල දීලා තියෙනවා I like English literature. මම ආසයි ඉංග්‍රීසි සාහිත්‍යයට. I like English literature. කෙනෙක්ගේ ප්‍රකාශයක් පරහන මේ උතුද පාඩේවත් ඉන්නට මසද දාන්නේ එක. එතකොට ඒක වැඩිපුරම වෙන්නේ යට එක. පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. reported speech back shift කියන එක. ඒක තමයි නිතර මේ 90ක් 95ක් අවස්ථාවලදී ප්‍රශ්නෙට එන්නේ මේක. නිසා ටෙන්ස් එක මාරු කරන්න වෙනවා. උඩ එකේ දෙන ටෙන්ස් එක මාරු කරන්නේ නැහැ. ඒක ඉන්නේ ගොඩක් වෙලාවට ඒක ඉන්නේ ගොඩක් වෙලාවට ඉන්නේ ටෙන්ස් එක මාරු කරන එකවත් යට එක. ඒක අපි ඉස්සෙල්ලා බලන්න යට එක. හරි. මේක කියනවා කවුරු හරි කෙනෙක්. ගහන කෙනෙක් කියනවා I like English literature. මම ආසයි English literature වලට. ඒතර අපි කියන්න ඕන කවුද කිව්වේ කියලා දෙනවා ප්‍රශ්නේදී. she said ඒ කිව්වා that කියන්නේ කියලා ප්‍රකාශයක් න අනිවාර්යයෙන් that එක එනවා. ඉස්සෙල්ලා අර විධාන වල to ආවේ ඒ වගේ ප්‍රකාශයක් න වගන් තියෙනවා that එනවා. that කියන්නේ කියලා. she said ඒ කිව්වා මෙහෙම කියලා. ඒ කිව්වා she said that I like English literature. මම නෙවෙයි ආස ඇයෙන් because I එක she වෙනවා. she like කියන present tense නේ ඒක past tense කරනවා. simple present tense simple past tense කරනවා. she liked ඒ ආස කළා කියලා ඉංග්‍රීසි සාහිත්‍යයට. ඒ කිව්වා ඒ ආස කළා කියලා ඉංග්‍රීසි සාහිත්‍යයට. ඒ කිව්වා ඒ ආස කළා කියලා ඉංග්‍රීසි සාහිත්‍යයට. හරි. ඊට පස්සේ මෙතන says කියලා මෙතන ගොඩක් වෙලාවට set කියලාමයි මෙතනක් දෙන්නේ. ප්‍රශ්නෙදි දෙන්නේ මේ විදිහටම she said කියලා. මෙතන බැලලා says කියලා තිබ්බනම් she says කියලා තිබ්බනම් එතෙන්දි වෙනසක් වෙනවා එහෙම. she says කියලා තිබ්බනම් අපි දාන්නේ මෙහෙමයි. she says කොහොමද ප්‍රකාශය නිසා that දානවා. එතෙන්ද අපි ටෙන්ස් එක මාරු කරන්නේ නැහැ. ටෙන්ස් එක මාරු නොකර ලියන්න. කොහොමද එන්න ඕන? she says that I එක ආපහු she කරනවා. දැන් ටෙන්ස් එක මාරු කරන්නේ නැහැ නේ. like මනේ දාන්න ඕනේ. like කියලා දාමු. ටෙන්ස් එක මාරු කරේ නැහැ. she says that she like ටෙන්ස් එක මාරු කරන්නේ simple present માં. එහෙනම් මෙතන like මෙතනත් like. හැබැයි මෙතන she එක වචන නිසා. මෙතනට s එකක් දාන්න ඕනේ she likes. she says that she likes සිංගල් නිසා s එකක් දාන්න. මොනවටද? English literature. මේක නම් ටෙන්ස් එක මාරු කරන්න දෙයක් නැහැ ලේසි. ඒකට මේක ඉන්නේ නැහැ සාමාන්‍ය විභාගෙට. ටෙන්ස් එක මාරු කරන එක යට එක තමයි එන්නේ. says කියලා දීපන හොඳට මතක ගන්න says කියලා දීපන ටෙන්ස් එක මාරු කරන්නේ නැහැ. එතන set කියලා දීපන ටෙන්ස් එක මාරු කරනවා. මේකේ තේරුම තමයි කිව්වා ඇය ආස කරනවා කියලා
කළා නෙමෙයි කරනවා කියන ඉංග්‍රීසි සාහිත්‍යයට. හරි ඊළඟ දවසේ questions කරන්න. හරි අද නවත්තමු. අයබෝවන්.